දෙවිදානෝ ප්‍රඥා සම්පන්නය සර්ව බලධාරීය එතුමන්ට ඉරෙහිව කිසිවෙකුට ජයගත හැකි වේද. එතුමානු හිටි හැටි ගිරිකොළු දෙදරවා හරිනසේක. සිය උදහසින් ඒවා පෙරලා දමනසේක. මහා පොළොවේ පදනම් කම්පා කරවන සේක. ඒ කණු සොලවනසේක. එතුමානු අනකොළොත් හිරු උදාන වන්නේය. තරු සංගවා වසාලීමට එතුමන්ට හැකි වන්නේය. එතුමානු පමණක් අහස්තලය දිගහරිනසේක. මහා සයුර පිට ඇවිදිනසේක. මහා වලසාද මුවසිරසද හත්දින්නද දකුණු දිග තාරකාද මවසේක. මිනිස් මසන මනසින් සොයාගත නොහැකි මහද්දේද ගණනාවක් නොමැති අසිරිමත්දේද කරනසේක. මා ළඟින් වැඩියත් එතුමන් මට පෙනෙන්නේ නැත. පසුපස ගියත් පසුකොට ගියත් මට දකින්න නොහැකිය. දෙවිතුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතාකවරෙක්ද. ඔබ එය කරන්නේ කුමක්දැයි පවසන්නට කාට හැකිද. එසේනම් එතුමන් සමග සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද්ද. මගේ ආදර ප්‍රේමාන්තයනේ, ජෝබ්ගේ ජීවිතයේ හැම දෙයක්ම නැතිවෙද්දී, ජෝබ්ගේ ජීවිතයේ තේරුම් ගන්න බැරි විදියට දේවල් කඩාගෙන වැටෙද්දී, වටපිටාවේ ජෝබ්ට මැසිවිලි කියද්දී, ජෝබ්ට කියද්දී ඔබ මේ දෙවියන් එක්ක ඉන්න එකේ තේරුමක් නැහැ කියලා. ජෝබ්ගේ පිළිතුරයි මේ අද අපි කියුවේ. ඒ කියන්නේ ජෝබ් සරලවම කියනවා උන්වහන්සේගේ විදිය මට තේරුම් ගන්න බෑ. ජෝබ් යාඥා පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ දුන්සේක, ස්වාමීන් වහන්සේ ගත්සේක. හැබැයි දරන්න බෑ, මනුෂ්‍ය තලයෙන් දරන්න බෑ. දරන්න බෑ කියන එකෙන් තේරෙන්නේ නැහැ. එයාට තේරෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මොකක්ද කරන්න කියන එක දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එක අසාධාරණයක් නම් කරන්නේ, අසාධාරණයි කියලා කියන්න මට තියෙන අයිතිය, හැකියාව, බලය මොකක්ද? ඒ තරමටම ජෝබ් එදි දරා ගන්නවා. මගේ ප්‍රේමාන්තේනි, දේව ගරුබිය ප්‍රඥාවේ මුල්ම පියවරයි. දේව ගරුබියක් තියෙනවා නම් ඔබට ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න අහන්න විචාරණ ඔබ කවුද? උන්වහන්සේට තේරුම් කරලා දෙන්න ඔබ කවුද? දේව ගරුබිය කියලා කියන්නේ ඒ උන්වහන්සේගේ ස්වහස් බව, උන්වහන්සේගේ විශාලකම, ඒ ගරු ගැඹීරත්වය තේරුම් ගන්න එකට. ඉතින් අද උන්වහන්සේ සුවිශේෂය හරහා කතා කරන්නේ ඒකයි. උන්වහන්සේව අනුගමනය කරන්න නුසුදුසු කවුද? උන්වහන්සේ කියන දේ කරන්න, උන්වහන්සේ පසුපස යන්න නුසුදුසු අය කවුද? මතක තියාගන්න. හැමෝම උන්වහන්සේ පසුපස යන්නේ නැහැ මගේ ප්‍රමාණය. උන්වහන්සේ කියන දේ කරගෙන ඒ සැලැස්ම ඉන්නවා කියන එක වෙනම දෙයක්. හැබැයි ශ්‍රාවකත්වයක් කියලා කියන්නේ, ශ්‍රාවකත්වයක් කියලා කියන්නේ වෙනස් තලයක්. උන්වහන්සේ අනුගාමී වෙන කෙනෙක්. ශ්‍රාවකෙක්. බැතිමතෙක් නෙමෙයි. බැතිමත් කියන තලයෙන් එහා ශ්‍රාවකත්වයක්. ඒක මගේ ප්‍රේමාන්තයනේ, ඒක ඔබගේ මගේ ශක්තියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ මම හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබගේ මගේ තීරණයක් ඇත්තයි. හැබැයි තීරණය ඇතුළ මහා ලොකු ගැඹුරක් තියෙනවා. ඔබ මම ඇයි ස්වාමීන් වහන්සේ පසුපස්ස යන්නේ? ඇයි ඔබ ජේසුව ජීවිතේ මුල් තැන කරගන්නේ ඇයි? අපි අදහන ආගම දහම ජීවිතේ අපි අදහන්නේ ඇයි? මේ ප්‍රශ්නය අදහන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ සිත ඔබට මට තේරෙන්නේ නැති නිසා. එකයි අද මහමගේ යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකටද මමත් ඔබ අනු වෙන්නේ මේ කිය. ඒ කියන්නේ දැක්කේ ජේසුගේ මහිමයක්, ජේසුගේ ප්‍රසිද්ධිය, ග්ලෝරි එක, ඒ විශ්මය ජනක ප්‍රකාශ වීම, එළිදරව් කිරීම, ප්‍රාතිහාර්යයන්. ඒක දැකලා ඒ දෙයට ආස වෙන තැනකට මගේ ප්‍රමාණය. ජේසු හරහා තැනක් ගන්න. ජේසුව නෙමෙයි. ජේසු හරහා ලැබෙන තත්ත්වයේ තානාන්තරය. ඒකයි ජේසු එතන කඩන්නේ. ජේසු කියනවා පක්ෂීන්ට කැදෙලද හිවලුට බෙන දෑත, මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැත. තැන කුඩු කරනවා.
ඔළුව තියාගන්නත් මට තැනක් නැහැ. ඔබ ඔය දකින්න තැන නෙමෙයි මගේ එක්කෙද්දි හම්බ වෙන්නේ. වචනේ කියන්නේ නැහැ. ඒ මනුස්සයා ජේසුත් එක්ක ගියා කියලා. අපි දන්නේ නැහැ. හැබැයි ලොකු සම්භාවිතාවක් තියෙනවා. ජේසුත් එක්ක නොයන්නට. ඇයි හිතාගෙන ඉති තත්වය තැන කියන ස්වාමීන් වහන්සේ ලැබෙන්නේ නැහැ. සමහර ඔබගේ ජීවිතයේ ඔබ ජේසුත් එක්ක අනුගමනය කරගද්දී ඔබගේ යටිකුට්ටු අරමුණ ඔබට තිබුණා. ඔබගේ ආසාවන් අභිලාෂයන් ඔබ ජේසුත් එක්ක යද්දී මට මේක ලැබෙයි, මේ තැන ලැබෙයි, මේ තත්වය ලැබෙයි. ඒ ඔබගේ ආසාව ඉෂ්ට වෙන්නේ නැතිකොට ජේසුස් කඩනවා මගේ ප්‍රමාදය. ඔබ හිතන දේ වෙන්නේ නැහැ. ඒතර තමයි ඔබ දකින්නේ. ඔබ අවදි වෙන්නේ ඇයි මම මෙච්චර කාල ජේසුස් අනුගමනය කරේ? ඇයි මම ජේසුස් පස්සේ බඩ ගාගෙන ගියේ යන ඕනම තැනකට එනවා කියලා. උනාසේ ඔබගේ මගේ හිත දන්නවා මගේ ප්‍රමාදය. ඒ ඇත්ත උනාසේ දන්නවා. එතකොට ඒක උනාසේ කඩන විදිහක් තියෙනවා. ඔබගේ මගේ රාමු කඩන විදිහක් තියෙනවා. ජෝබ්ගේ රාමුව කඩද්දී ස්වර්ගික වෙනම සැලැස්මක් එක ජෝබ් ස්වාමීන් වහන්සේ කටයුතු කරේ. සාතන් ඉඩ දෙද්දී පහර පිට පහර ගන්න. උනාසේ ජෝබ්ගේ ඒ රාමුව කඩනවා. ඔබගේ රාමුව පළල් කරනවා. ඔබගේ මගේ ජීවිතය හිතන්න බැරි විදිහට කඩලා වට්ටද්දී දේව ගරුබියෙන් ඉන්න ජෝබ් වගේ උන්වහන්සේ ගාව ඉන්න. ඔබ උද්දච්ච වෙලා පඬිත වෙලා දමල ගහලා යනවා නෙමෙයි. ඊට පස්සේ මොකක්ද මේ කරන්න කියන එක. ඒකයි දෙවෙනි කෙනා හත් ධ්‍යානෙ. උන්වහන්සේ කියනවා උන්වහන්සේ තව කෙනෙකුට මානුවෙන් නැයි වදාළසේක. ස්වාමීනි පළමුවට මගේ පියා භූම දානය කරන පිණිස යන්නට මට අවසර දෙන්න මැනවයි කිය. උන්වහන්සේ උත්තර දෙමින් මලවුන්ගේ භූම දානය මලවුන් කලාවේ ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්න. ජේසුස් ආරාධනා කරනවා. කයිරොස් ස්වාමීන් වහන්සේගේ මොහොත. හැබැයි ඔය මොහොත උන්වහන්සේ ඔබව කැඳවන මොහොතේ තියෙන බලයක්. ඒ මොහොත ස්වාමීන් වහන්සේගේ මොහොත වෙද්දී ඔබට ඒකට පිළිතුරු දෙන්න බලයක් තියෙනවා. ඔය මොහොත පන්න ගත්තොත් එහෙම මගේ ප්‍රමාන්තේනේ ඔබට මේ මොහොත නැති වෙන්න පුළුවන්. ඒකයි ජෝබ් කතා කරලා කියන්නේ උන්වහන්සේත් එක තර්ක කරන්නේ කවුද? උන්වහන්සේ දෙයක් ගද්දී ඇයි ගන්න කියලා කියන්නේ ඇයි? ඒක උන්වහන්සේ මේ ඔබට කතා කරන්නේ මානු වෙන්න කියලා කියද්දි. ආයිත් කිරලා මරලා බල ඉන්න දෙයක් නැහැ. ඒ මොහොතේ ඔබ පිළිතුරු දෙන්න ඕනේ. ඒක සමහර වෙලාවට ඔබගේ ඇටැච්මන්ට් එක බැඳීම. පියා පුතා කියලා කියද්දී බැඳීමක්. ඒක බැඳීම මැරිලා බුම දානය කරන්න. මැරිච්ච බැඳීමකට ඇතිවන ඇලීම. මැරිච්ච බැඳීමකට ඇලිලා තියෙන්නේ. මගේ ආදරේ මම තියෙන්නේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වෙන්නේ නැතුව මේ ලෝකේ කිසිම බැඳීමක තේරුමක් තියනවද? ඒ ඔක්කොම මැරිච්ච බැඳීම් නැත්නම් මැරෙන බැඳීම්. ජේසුස් හෙට්ටු කරන්න පුළුවන්ද? හැලු කරන්න පුළුවන්ද? මේ ලෝකේ කිසිම තැනකට කවදාවත් අපිට කරන්න බෑ. එනිසායි නැස් කතා කරන්නේ මම එන්න කියද්දි එන්න මලවුන්ගේ භූම දානේ මලවුන් කලාවේ. ඒක මගේ ප්‍රේමාන්තරි තාත්තා කෙනෙක්ගේ භූම දානය කියද්දි ඒක ඊශ්‍රායල් සම්ප්‍රදායයට ලොකු දෙයක්. ඒක බරපතල කාර්යයක්. ජේසුස් ඒකත් හැලු කරනවා. ජේසුස් අනුව යනවා කියන තැනට. ජේසුස් කතා කරනවා ඊළඟ කෙනාට. තවත් කෙනෙක් ස්වාමිනී ඔබ අනුව එන්නම් ඒත් පළමු කොට මාගේ ගෙදර උද්‍යෝගිකයන් සමුගෙන ඒමට අවසර දුන්න මැනවයි කිය. ජේසුස් නගුලට අත තබා ආපසු බලන පිණ කිසිවෙක් දෙවියන්ගේ රාජ්‍යයට සුදුසු නැතයි වදාළසේක. ඒ කියන්නේ ඔබගේ අරමුණ හමාටියා missing the focus. ඔබගේ අරමුණ වෙනස් වෙන්න බෑ. ඔබගේ අරමුණ කැඩෙන්න බෑ. නගුලට අත තියලා ආපසු බලන්න බෑ. ලොත්ගේ බිරිඳ ස්වාමීන් වහන්සේ කිව්වා ආපස්ස බලන්න නැතුව යන්න. හැරිලා බලපු නිසා එයා ලුණු කඳක් වුණා. ආපස්ස බලන්න බෑ. ඔබට ඉදිරි ගමනක් තියෙන්නේ. ඇයි ආපස්ස බලන්නේ? ස්වාමීන් වහන්සේගේ දේදී උන්වහන්සේ ඔබගේ වර්තමානයේ ඔබව අරගෙන යනවා. ආපස්සට හැරි වෙච්ච දේවල් සිද්ධි නගුරාතිට ආපස්ස බලන වැරදිච්ච තැන් බල ඉන්න විදියක් නැහැ. ඔබට පැහැදිලි ඉලක්කයක් එක ගමනක් තියෙනවා. මගේ ප්‍රමාන්තේනි ඔය ආපස්සට බලන තැන හරි භයානකයි. ජීවිතේ ආපස්සට යන තැන හරි භයානකයි. ඒ තැන් වල ආයෙ හිර වෙන්න පුළුවන්.
සමුගෙන එද්දී අම්මා කියන්න පුළුවන් යන්න එපා කියලා. තාත්තා කියන්න පුළුවන් පුතේ යායක මාව මරලා දාලා ඵලයක් කියලා. අක්කලා නංගිලා පස්සට අඬ කියන්න එපා කියලා. මේ ආපස්සට බැලීමේදී මගේ ප්‍රමාන්තිනේ ඔබ පස්සට අදින්න තියෙන සම්භාවිතාවය වැඩි. ඇයි ආපස්ස බලන්න. ඔබ කරන්න ගත්ත කාර්යයට අත තියන්න. ජේසුගේ හඬේ. ඒකයි ඔබගේ ප්‍රශ්නය. මගේ ප්‍රමාන්තිනේ එක තැනකදී ඔබට ඕනේ අනුගමනය කරන්න. ඔබට අනුගමනය කරන්න. ස්වාමීනි මම එන ඕන තැනකට යන්න. හැබැයි ඔබගේ යටිකේට අරමුණු තියෙනවා. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මානව වෙන්න. හැබැයි ඒ තැනදී ඔබගේ ජීවිතයේ ලෝකයේ බැඳීම ඔබ පස්සට අදිනවා. අවසාන වශයෙන් ස්වාමීනි එනවා. ස්වාමීන් වහන්සේ කැමති. හරි. හැබැයි මම ආපස්සට ගිහිල්ලා යනවා. ජීවිතේ කවමදාවත් ආපස්සට යන්න බෑ ඔබට. ඔය යන ගමන පැහැදිලි ඉදිරි ගමනක්. එනිසා ජෝබ් කතා කරනවා වගේ. එසේනම් එතුමන් සමග සුදුසු වචනින් වාදක විවාද කිරීමට හැකියාවක් මට ඇද්ද? මා නිදසුවද එතුමන්ට උත්තර දීමට මම අපොහසත් වෙමි. මම විනිශ්චයකරුවෙකුගෙන් දයාව පතමි. මා එතුමන් ඇමතු විට එතුමන්ගේ පිළිතුරක් ලැබුණේය. එතුමාන මට සවන් දෙන සේකයි විශ්වාස කළ හැකිද? මගේ ප්‍රමාන්තනේ ජෝබ් කතා කරලා කියනවා මහා ස්ථාවරත්වයක්. මනසට තේරුම් ගන්න බැරි අතරමං වීමක්. එකයි උන්වහන්සේගේ කැඳවීමට පිළිතුරු දෙන්නේ නැති බාධා. ඔය අතරමං වීම තුළ අදහන්නම වෙනවා ඔබට. නගුලට අත තියලා ආපස්ස බලන්න බැරි ඔබ ගත්ත තීරණය තුළ විශ්වාසයෙන් යන්න ඕනේ. හැම දෙයක්ම පැහැදිලි වෙන්නේ නැහැ ඔබට. මගේ ප්‍රමාන්තනේ මලවුන්ගේ මලවුන් කලාවේ. හැබැයි ඔබට ඒ දේ එතන වෙනවා කියන විශ්වාසයෙන් ඔබට ඉස්සරහට යන්න ආරාධනාවක්. නිසා ඒ මහා ගැඹුර අයිති කරගමු. ස්වාමීන් වහන්සේ තුළ පැතිමත් භාවයෙන් එහා ගිය ශ්‍රාවකත්වයක ස්වාමීන් වහන්සේ අනුව යන්න ප්‍රතිඥා දෙමු. යටිකේට්ටු අරමුණ කඩලා ස්වාමීන් වහන්සේ කියන වෙලාවේදී කියන විදිහට උන්වහන්සේත් එක්ක යන්න තීරණයක් ගන්න. අද වචනේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිටයි.